අනද්දන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ නමස්කාරයි. අද උපාධි ප්‍රතිෂ්ඨාපනය ලද තරුණ ඔබගෙනුත් ඔබේ ආදරණීය දෙමාපියන්ගෙනුත් අවසරයි. ඒ වගේම ගෞරවනීය ස්වාමින් වහන්සේලා ගෙනුත් අවසරයි. මට උපකල්පතුමත් පීඨාධිපතිතුමත් කතා කරලා කිව්වේ ඔබට ඔබේ දෛවය වෙනස් කරන ආකාරයේ කතාවක් කරන්න කියලා. දෛවය වෙනස් කරන ආකාරයේ කතාවක් කරන්න කියලා. ඉතින් මම හුඟක් වෙලා කල්පනා කරා. කොහොමද මම පැය භාගයකදී විනාඩි 30කදී තප්පර 1800කදී ඔබේ දෛවය වෙනස් කරන්න කතා කරන්න කියලා. ඒ හිතා ඉන්නකොට මට පුංචි කතාවක් මතක් වුණා. එක කර්මාන්තකරුවෙක් හිටියා, ව්‍යවසායකයෙක්. ඔහු එක දවසක් ඔහු කර්මාන්ත හා වාණිජ්‍ය මණ්ඩලයක සභාපතිවරයෙක්. ඔහු එක දවසක් දුම්රියෙන් වෙනත් නගරයකට යන්න ගියා තියෙන සමුළුවක් සඳහා. ඒ සමුළුවට යනකොට දැන් මේ කාර් එකකින් ඇවිල්ලා ස්ටේෂන් එකෙන් බැහැලා දුම්රිය ඇතුළට යනවා. දුම්රිය වලට යනවා. යනකොට මේ දුම්රිය ඉදිරිපිට පේමන්ට් එකේ තරුණයෙක් පොලිතීන් රෙද්දක මේ සේලයින් බෝතල් වලින් මල් ටිකක් හදාගෙන වාඩි වෙලා ඉඳගෙන දුම්රියට යන කට්ටියගෙන් කීයක් හරි ඉල්ලනවා උදේට කෑමට. දැන් පොලිතීන් රෙද්දේ තියාගෙන ඉන්නවා සේලයින් බෝතල් වලින් හදපු මල් ටිකක්. ඒක ටික තියාගෙන දුම්රියෙන් යන කට්ටියගෙන් ඉල්ලනවා උදේට කන්න කීයක් හරි දෙන්න කියලා. මේ මහත්මයා මොකද කරේ? සාක්කුවේ තිබිච්ච රුපියල් 100ක් දුන්නා. දීලා දුම්රිය ඇතුළට ගියා. ස්ටේෂන් එක ඇතුළට ගියා. ගිහිල්ලා ආයෙ පොඩ්ඩකින් ආවා. ආයෙ පොඩ්ඩකින් ඇවිල්ලා අර රුපියල් 100 දෙනවා කියලා රුපියල් 100 ඉල්ලගත්තා. ඉල්ලගෙන ඇහුවා මේ මලක් කීයද? එතකොට කිව්වා රුපියල් 10යි කියලා. එතකොට කිව්වා ඒ රුපියල් 10 මල් කීයක් තියනවද? මල් 9ක් තියනවා කිව්වා. මට මේ මල් 9 දෙනවා. මල් 9 අරගත්තා. ආපහු රුපියල් 100 දුන්නා. දීලා කිව්වා අද ඉඳලා තමුසේ අලවි කරුවෙක්. මේ මල් හැදුවේ තමුසේද? ඔව්. අද ඉඳලා තමුසේ නිෂ්පාදකයෙක්. අලවි කරුවෙක්. මම ගැනුම් කරුවෙක්. ඔබ නිෂ්පාදනය කළොතින් අලවි කළොතින් ගන්න කට්ටිය ඉන්නවා. හොඳට මතක තියාගන්නවා. නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙද්දි අලවි කරන්න පුළුවන්කම තියෙද්දි හිඟා කණ්ඩ එපා. අත් දෙකක් ලැබිලා තියෙද්දි කකුල් දෙකක් ලැබිලා තියෙද්දි හිතන්න හිතක් තියෙද්දි හදවතක් තියෙද්දි මොළයක් තියෙද්දි කාලය තියෙද්දි හිඟා කණ්ඩ එපා. අද ඉඳලා ඔබ නිෂ්පාදකයෙක්, අලවි කරුවෙක්, මම ගැනුම් කරුවෙක්. හොඳට මතක තියාගන්නවා කිව්වා. අර මල් ටිකත් අරගෙන ගියා. ගිහලා මේ මල් ටික කුණු බක්කයකට දාලා මේ මහත්තයා ගමන ගියා. කාලය ගෙවිලා ගියා. වසර 12කට විතර පස්සේ ප්‍රධාන පහේ හෝටලයක විශාල කර්මාන්තකරුවන්ගේ සම්මේලනයක් තිබුණා. මේ සම්මේලනයේ ප්‍රධාන ආරාධිතයා වෙලා ඇවිල්ලා හිටියේ අර බොහෝ කලකට කලින් දුම්රිය පොලේදී අර මල් අරගෙන ගිය කර්මාන්තකරුවා. එයා ප්‍රධාන දේශනය කළා. දේශනය කළා ඉවර වෙලා තේබුණ වෙලාවේදී තරුණයෙක් දුවගෙන ආවා. කෝට් එකක් ඇඳලා හොඳ කඩවසම් තරුණයෙක්. දුවලා ඇවිල්ලා දන ගහලා වැන්දා. වැඳලා කිව්වා අනේ මම හිතාගෙන හිටියේ දෙවි කෙනෙක් මට පාර පෙන්නුවා කියලා. මම අද තමයි දැනගත්තේ ඔබතුමා ජීවතුන් අතර ඉන්න කෙනෙක්, ජීවත් වෙන කෙනෙක් කියලා. අද තමයි මට ඔබතුමා දකින්නකොට මතක් වුණේ මගේ ජීවිතේ හදාගන්න පාර පෙන්නුවේ ඔබතුමා නේද කියලා. අනේ කියලා වැඳලා අඬලා පින් දීලා. ඉතින් අර මහත්තයාට මතක නැහැ මොකද්ද කියලා. එතකොට යා කිව්වා දැනට මෙච්චර කාලයකට කලින් ඔබතුමා මෙන්න මෙහෙම දෙයක් කරා. ඒක නිසා අද මම 900කට විතර රැකියාවල් දුන්නු අහවල් ආයතනයේ අයිතිකරුවා බවට පත් වෙලා ඉන්නවා. දැන් ඔබට තේරෙනවා දෛවය වෙනස් කරන්නේ කොහොමද කියලා. ඔබට ওই උපාධි ප්‍රදානෝත්සව පොතේ පුංචි දේශනයක් සඳහන් වෙලා තිනවා. මම කරන කතාව බොහොම සරල කෙටි විදිහකට කතා කරලා තියෙනවා. ඕකේ මුලින්ම ඔබට තියෙනවා පොඩි කවියක්. පුංචි කවියක්. දැන් බලන්න ඕනේ. ගෙදර ගිහිල්ලා බලන්න. හොඳට කියවන්න. මොකද්ද තියෙන්නේ? Sow a thought and you reap an act. Sow an act and you reap a habit. Sow a habit and you reap a character. Sow a character and you reap a destiny. ජෝර්ජ් ඩානා කියන මහා දාර්ශනිකයා කලාකරුවා ලියපු වාක්‍යයක්. මොකද්ද ඕකේ තියෙන්නේ?
සිතවිල්ලක් වපුරන්න. සිතවිල්ලක් වැපුරුවාම ඔබට ක්‍රියාවක් ලැබෙනවා. ක්‍රියාවක් වපුරන්න. ඔබට ලැබෙනවා පුරුදු. පුරුදු වපුරන්න. පුරුදු වැපුරුවාම ලැබෙනවා චරිතයක්. චරිතය වපුරන්න. ඔබට ලැබෙනවා දෛවය. එහෙමනම් මේ ආදරණීය දුවේ පුතේ ඔබට ඔබේ දෛවය වෙනස් කරන්න අවශ්‍ය නම් මොකද්ද වෙනස් කළ යුතු? හිතන ආකාරය. ඔබ හිතන ආකාරය. ඔබ හිතන ආකාරය වෙනස් කළොත් අවසාන ප්‍රතිඵලය හැටියට ඔබේ දෛවය වෙනස් වෙනවා. හිතන ආකාරය සුභවාදීව සාධනීය ගුණාත්මක විදිහට වෙනස් කළොත් ඔබේ දෛවය සාධනීය ගුණාත්මක සුභවාදී එකක් වෙනවා. ඔබේ ජීවිතය වෙනස් කරනවා. හිතන ආකාරය අශුභවාදී හානිදායක විනාශකාරී විදිහට වෙනස් කළොත් ඔබේ දෛවය ඒ විදිහට වෙනස් වෙනවා. අද මේ උතුම් දවසේ ඔබට උපාධියක් ප්‍රතිස්ථාපනය කරනු ලැබුවා උපකුලපතිතුමා, ලේකාධිකාරිතුමා, පීඨාධිපතිතුමන්ලා, ආචාර්ය මණ්ඩලයේ කට්ටිය තමන්ගේ වටිනා කාලය, ශ්‍රමය වැය කළා, ධනය වැය කළා ඔබට උපාධියක් ප්‍රතිස්ථාපනය කළා. ඔබ හිතනවද ওই උපාධිය ලබා ගත්තයි කියලා ඔබේ දෛවය වෙනස් වෙයි කියලා? එහෙම හිතනවා නම් අද ඔබ ওই උපාධිය විශ්වවිද්‍යාලයට ආපහු දීලා යන්න. ඔබේ දෛවය වෙනස් වෙන්න නම් මොකක් වෙන්න ඕනද? ඔබ වෙනස් වෙන්න ඕනේ. ඔය ඔබ ලබා ගත්තා වූ උපාධිය ඔබට ආභරණයක් කරගන්න එපා. ඔබ උපාධියට ආභරණයක් වෙන්න. ඔබ උපාධියට ආභරණයක් වෙන්න. බලන්න මේ ලෝක ඉතිහාසයේ වෙන කියන්නේ මොකද්ද කියලා? ලෝක ඉතිහාසය කියලා කියන්නේ හිතන හැටි වෙනස් කරපු මිනිසුන්ගේ වංශ කතාව. හිතන හැටි වෙනස් කරපු මිනිසුන්ගේ වංශ කතාව. හිතන හැටි වෙනස් නොකර මිනිස්සු මේ ලෝකයට ඉපදුනා, ඉපදිලා සත්තු වගේ ජීවත් වුණා, මැරිලා ගියා. හිතන හැටි වෙනස් කරපු මිනිස්සු දෛවය වෙනස් කරා. මහත්මා ගාන්ධිතුමා දකුණු අප්‍රිකාවේදී කෝච්චියෙන් එළියට ඇදලා දැම්මා. එළියට ඇදලා දැම්මහම හිතන හැටි වෙනස් කරා. මම කවදා හරි ඔය සුදු ජාතිකයෝ මේ ප්ලැට්ෆෝම් එකේ දන ගස්සනවා කියලා. එකම එක කෝටු කෑල්ලකින් මිනිහෙකුට ගහන්නේ නැතුව හිතන හැටි වෙනස් කළා. දකුණු අප්‍රිකාවේ නිදහස් සටනට නායකත්වය ලබා දුන්නා. ඉන්දියාවට පිටුහල් කරා. ඉන්දියාවේ නිදහස් සටනට නායකත්වය ලබා දුන්නා. ඉන්දියාවේ මිනිසුන්ගේ සියලු ජනතාවගේ දෛවය වෙනස් කරා. බලන්න වෙච්ච දේ. ලෙනින් තමන්ගේ වැඩිමහල් සහෝදරයා සාර් රජුරුවන්ගේ පොලිසියෙන් මරලා දාන හැටි දැක්කා. දැකලා හිතුවා, ඇයි මගේ අයියා මැරුවේ? මම ওই ක්‍රමේ වෙනස් කරනවා. හිතන හැටි වෙනස් කරා. වෙනස් කළා වැඩ කරගෙන ගියා. ලෝකයට සමාජවාදී ක්‍රමයක් හඳුන්ලා දුන්නා. නෙල්සන් මැන්ඩේලා දකුණු අප්‍රිකාවේ එයා ඉගෙන ගත්තේ තමන්ගේ යුව රජුරුවන්ගේ පුරෝහිතය උපදේශකවරයා වෙන්න. එක දවසක් යනකොට තමන්ගේ මාම කෙනෙක් සුදු ජාතිකයෝ වෙඩි තියලා මරනවා බලන් හිටියා. බලන් ඉඳලා මොකදකට වෙඩි අස්වැක් ලව්වා අස් පාගල මරණ හැටි බලන් හිටියා. හිතන හැටි වෙනස් කරා. නිදහස් සටන නායකත්වය ලබා දුන්නා. දකුණු අප්‍රිකාවේ නිර්මාතෘවරයෙක් බවට පත් වුණා. ලී ක්වාන් යූ 1947 ලංකාවට ආවා ඉගෙන ගන්න යන ශිෂ්‍යයෙක් හැටියට. ඔය 4 වෙනි හරස්වේදී ඇවිදගෙන යනකොට ඒ ලස්සන දැක්කා. අම්මට ලියුමක් ලිව්වා. අම්මේ මං ඉන්දියන් සාගරයේ දූපතකට ආවා. ඒ දූපත හරියට දිව්‍ය ලෝකයක් වගේ. මගේ එකම බලාපොරොත්තුව මගේ රටත් ඒ වගේ දිව්‍ය ලෝකයක් කරන එක. හිතන හැටි වෙනස් කරා. සිංගප්පූරුවේ 14 ලක්ෂයක් මුඩුක්කු වැසියන්ගේ දෛවය වෙනස් කරපු පුද්ගලයා බවට පත් වුණා. මහතීර් මොහමඩ් 1973 ලංකාවට ආවා. සිරිමාව බණ්ඩාරනායක මැතිණියත් එක්ක සතියක් සිස්සේ සාකච්ඡා කළා. ලංකාව පුරා ඇවිද්දා. ඇවිදලා නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටල් එකේදී ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහත්තයාට එක සාකච්ඡාවක් තිබ්වා. මොකද්ද කිව්වේ? ලංකාවේ ක්‍රමය හරි වටිනවා. මම වගේ රටේ ජනතාවගේ ජීවිතයත් ওই විදිහට වෙනස් කරනවා. එතුමා ගිහිල්ලා මැලේසියාව වෙනස් කරා. මැලේසියානු ජනතාවගේ දෛවයේ තීරණය ගත්තා. ඔය විදිහටම හොඳට බලන්න. ලෝකයේ වෙනස් කරපු හැම කෙනෙක්ම එහෙමයි. ඔය මම කිව්වේ විදේශි රටවල් වල කට්ටිය. ඒ වගේම තෝමස් අල්වා එඩිසන්, ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ අවුරුදු 4ක් යනකම් කතා කරන්නේ නැති මන්ද මානසික දරුවෙක් හැටියට නම් කරපු ළමෙක්. හැබැයි අවුරුදු 5 දී හිතන හැටි වෙනස් කරා. ඔහු පසුගිය සතවර්ෂයේ බිහිවෙච්ච මහා දාර්ශනිකයා වුණා. තෝමස් අල්වා එඩිසන් එක දවසක් ඉස්කෝලේ යනකොට ගුරුවරිය ලියුම් කෑල්ලක් එවලා තුනා අම්මට. ඒ ලියුම් කෑල්ලේ තිබුණා උඹේ ටොමී ගෙදර කණුවේ ගැට ගහලා තියාගනින්. ආපහු ඉස්කෝලේ වන්න එපා කියලා. අම්මා ඇඬුවා.
පුතා ඇහුවා ඇයි අම්මා අඬන්නේ? එතකොට කො මෙන්න මෙහෙම එකක් තියෙනවා. හිතන හැටි වෙනස් කළා. මේ ලෝක ඉතිහාසයේ වෙනස් කරපු පුද්ගලයෙක් බවට පත් වුණා. අම්මත් හිතන හැටි වෙනස් කළා පුතාට උගන්වන්න තීරණය කරා. හොඳට බලන්න. ඔය මම කිව්වේ පිට රටවල් වල කට්ටිය ලංකාවේ. මම හිතන හැටි වෙනස් කරා. පුංචි දවස්වල ලීල් ගුණසේකර මහත්තයාගේ පෙත්සම කියන නවකතාව කියෝලා. ඒකේ පිටිපස්සේ තිබුණා ලීල් ගුණසේකර කියන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් කියලා. මම මගේ ඉස්කෝලේ මහත්තයාගෙන් අහලා විශ්වවිද්‍යාලය කියන්නේ මොකක්ද කියලා මං තීරණයක් ගත්තා විශ්වවිද්‍යාලයට යනවා කියලා. විශ්වවිද්‍යාලයට ඇවිල්ලා මේ ඉන්න සම්පත් සර් අපි ඔක්කොම වාඩිලා හිටියේ බණ්ඩාරනායක ශාලාවේ ඉස්සරහ දෙවෙනි පේලියේ. එදා මම තීරණයක් ගත්තා මෙන්න මෙහෙම කෙනෙක් වෙනවා කියලා. විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ රුසියානු තානාපති කාර්යාලයට ගියා ප්‍රදර්ශනයක් බලන්න. ඒක බලන්න ගිහලා තීරණයක් ගත්තා මං කවදා හරි රුසියාවට ගිහලා ඇන්ටන් චෙකෝව්ගේ ගේ බලන්න යනවා කියලා. හිතපු දේ ලබා ගත්තා. හිතන හැටි වෙනස් කරන්න ඔබේ දෛවය වෙනස් වෙනවා. මම අද හැන්දෑවට එන වෑගපිටිය මහත්තයා අපේ විශ්වවිද්‍යාලේ නිර්මාණයක්. වෑගපිටිය මහත්තයා ඔය වරායේ ක්ලාක් කෙනෙක් හැටියට ලිපිකරුවෙක් හැටියට රැකියාව කරනකොට වරායට එන්නේ නැව් දිහා බලාගෙන හිතුවා මමත් නැව් හිමියෙක් වෙන්න ඕනේ. වෙනස් කළා. හොඳට තේරුම් ගන්න. රවි ලියනගේ මහත්තයා ජයවර්ධනපුර විශ්වවිද්‍යාල නිර්මාණයක්. බලන්න ඒ කට්ටිය හිතන හැටි වෙනස් කළා. දහස් ගණන් මිනිසුන්ට රස්සාව දීලා තියෙන හැටි. සුනිල් ආරත්න සර්, ජයලත් මනෝරත්න, ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ඉගෙන ගත්ත කට්ටිය. බන්දුල ගුණවර්ධන මහත්මයා, එස්.බී. දිසානායක මහත්මයා, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහත්තයා ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ඉගෙන ගත්ත කට්ටිය. ඔය කට්ටිය විශ්වවිද්‍යාලෙන්දී හිතන හැටි වෙනස් කරා. හිතන හැටි වෙනස් කරපු හැම කෙනෙක්ම මේ ඉන්න සියලුම ආචාර්ය මණ්ඩලයේ ඉන්න සියලු දෙනා හිතන හැටි වෙනස් කරපු කට්ටිය. හිතන හැටි වෙනස් කළොතින් සාධනීය විදිහට, ගුණාත්මක විදිහට, විශිෂ්ට විදිහට, උතුම් විදිහට, පරමාදර්ශී විදිහට ඔබ ජීවිතේ දිනනවාමයි. දැන් මම ඔබට ඊටාම කෙටියෙන් කියා දෙනවා කොහොමද මේක හැදුනේ කියලා. දැන් මේ හිතන හැටි වෙනස් කිරීම කියන එක විද්‍යාවක්. මේ විද්‍යාව ගැන බටහිර රටවල් වල හිතන්න පටන් ගත්තේ බොහොම මෑත කාලේ. පෙරදිග හිතන්න පටන් ගත්තේ වේද යුගයේ ඉඳලා. වේග යුගයේ ඉඳලා තමයි අපූර්ව විදිහකට හිතන හැටි වෙනස් කරේ අපේ පෙරදිග කට්ටිය. බටහිර කට්ටිය එහෙම නෙමෙයි. මෑත කාලේ කාල් යුන් වගේ මනෝවිද්‍යාඥයෝ ওই වගේ කට්ටිය එකතු වෙලා හිත හදාරන්න පටන් ගත්තා. මම බටහිර පැත්ත ඉස්සෙල්ලාම කියනවා. මේ බටහිර ක්‍රමයට අනුව හිතන හැටි වෙනස් කරලා ජීවිතේ වෙනස් කරන්න පුළුවන් කියන කතාව ඉස්සෙල්ලාම කරේ නැපෝලියන් හිල් කියන පුද්ගලයා. නැපෝලියන් හිල් කියන්නේ කවුද? මේ ගෙදරක අම්මා නැති දරුවෙක්. නෑදෑයෝ අම්මා මෙයා ඉපදිච්ච වුණාම අම්මා මැරුණා. ඔක්කොම කිව්වා මූ කාලකන්නියා. මූ නිසා අම්මා මැරුණා. හැබැයි මේ පුංචි අම්මා, ඒ කියන්නේ තාත්තගේ දෙවෙනි බිරිඳ මේ කොල්ලට ආදරේ. ඒ නිසා පොත් ගෙනත් දුන්නා කියවන්න, අකුරු කියන්න ඉගෙනුවා. මේම කරගෙන ගිහිල්ලා මොකක් වුණාද රස්සාවක් නැති වෙනකොට ඇමරිකාවේ හිටපු පළවෙනි කෝටිපති ව්‍යාපාරිකයා ඇන්ඩ්‍රු කානගී කියන කෙනා දැන්වීමක් පළ කරා මගේ සාර්ථකත්වයේ රහස ගැන පර්යේෂණයක් කරන්න කෙනෙකුට ආරාධනා කරනවා කියලා. ඇන්ඩ්‍රු කානගී කියන්නේත් කවුද? ඇමරිකාවට පිටින් ආපු සරණාගත පැටියෙක්. හැබැයි ලෝකේ ඉන්න පළවෙනි කෝටිපති ව්‍යවසායකයා වුණා 14 ලක්ෂයකට රැකියාවල් දුන්න පුද්ගලෙක් වුණා. කවදාකවත් ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. මේ තරුණයා ගිහිල්ලා මේක හදාරුවා. ඒ හදානකොට එයාට හිතුණා මේකේ ලෝකේ ඉන්න විශිෂ්ටයින්ගේ ඔක්කොම චරිත හදාරන්න ඕනේ කියලා. ඔක්කොම එකතු කරා. එකතු කළා පොතක් ලිව්වා. නීති මාලාවක් සාර්ථකත්වයට හිත වෙනස් කරන හැටි laws of success කියලා එකට කියනවා. මේ laws of success කියන පොත ප්‍රසිද්ධ වුණා. අදටත් ලෝකේ වේගයෙන් අලෙවි වෙන පොතක්. වේගයෙන් අලෙවි වෙන පොතක්. එතුමා නෑ. එතුමා ලෝකයේ දවන්ත කෝටිපති ව්‍යාපාරිකයෙක් වුණා. ඊට පස්සේ මොකද උනේ? ඊට පස්සේ අමුතුම ක්‍රමයක් හදාගත්ත ජෝන් ග්‍රයින්ඩර් කියන දෙන්න එකතු වෙලා. ඇමරිකාවේ 70 දශකයේ මේ කට්ටිය මේ තෙරපිස්ලා. මේ කට්ටිය හොය යනකොට ඒ කට්ටිය හොයාගත්ත මිනිහෙක් හිතන හැටි වෙනස් කරපුවාම මොලේ සෛල වෙනස් වෙනවා. මොලේ සෛල වෙනස් වුනහම ජීවිතේ වෙනස් වෙනවා. අර මම කියපු කවියේ තේරුම හොයාගත්තා. ඒ ක්‍රමය හඳුන්වනවා නියුරෝ ලින්ග්විස්ටික් ප්‍රෝග්‍රෑමින් කියලා. NLP කියලා. නියුරෝන කියන්නේ මොනවද? ස්නායු සෛල. ලින්ග්විස්ටික් කියන්නේ මොකද්ද? භාෂා ඥානය. ප්‍රෝග්‍රෑමින් කියන්නේ මොකද්ද? වැඩසටහන. මේ කට්ටිය මේ ක්‍රමවේදය හැඳින්නුවා. මේක මොකක් වුණාද? අද ලෝකයේ දවන්ත විදිහට මුදල් උපයන, පුද්ගල ජීවිත වෙනස් කරන, ආයතන වෙනස් කරන, රටවල් වෙනස් කරන ක්‍රමවේදයක් බවට පත් වුණා. NLP කියලා කියනවා. ඊට පස්සේ බටහිර ලෝකයේ 아무තු දෙයක් සිද්ධ වුණා. 2004 දී හොයාගත්ත එමරල්ඩ් ටැබ්ලට් කියලා සෙල් ලිපියක්. මේ එමරල්ඩ් ටැබ්ලට් කියලා කියන්නේ විශ්මයජනක තොරතුරක් තිබිච්ච එකක් බටහිර ලෝකයට, පෙරදිග ලෝකයට නෙමෙයි.
මේ එමරල්ඩ් ටැබ්ලට් එකේ තියෙනවා හිතන හැටි වෙනස් කරනකොට ඒ චිත්ත ශක්තිය පරිසරයට මුදා හැරෙනවා. පරිසරයට මුදා හැරුණාම මේ විශ්වයේ තියෙනවා එනර්ජි ෆීල්ඩ් කියලා එකක්. ඒ එනර්ජි ෆීල්ඩ් එක මේ හිතන සිතවිල්ලට අනුව ප්‍රතික්‍රියා දක්වනවා. ප්‍රතික්‍රියා දක්වලා ඉවර වෙලා පුද්ගලයාගේ ජීවිතය වෙනස් කරනවා. හොඳ සිතවිල්ලක් හිතුවොතින් ඒකට අනුව ප්‍රතික්‍රියා දක්වනවා. නරක සිතවිල්ලක් හිතුවොතින් ඒකට අනුව ප්‍රතික්‍රියා දක්වනවා කියලා. මේකට කිව්වා law of attraction කියලා. ආකර්ෂණ නීතිය කියලා. අද ලෝකයේ බටහිර රටවල් වල වේගයෙන් ජනප්‍රිය වෙන ඊටාම විශිෂ්ට විදිහට පාවිච්චියට ගන්න ක්‍රමවේදයක් තමයි law of attraction කියලා කියන්නේ. ඔන්න බටහිර ක්‍රමය මම මේ පොත් පිටු 5000ක් ලක්ෂ ගාණක් තියෙන එකක් විනාඩි කිහිපයකින් කිව්වා මට සම්මානයක් දෙන්න ඕන උපකල්පතුමා මේ කාර්ය මහ බාහිර දූර කාර්යයක් කළාට. පෙරදිග ඊට වඩා වෙනස්. පෙරදිග අවුරුදු දසදහස් ගණනක් ඉතිහාසයක් තියෙනවා හිතෙන් වැඩ ගැනීම ගැන. මෛත්‍රී උපනිෂද් වල තියෙනවා අංශුව වටේ උපාංශූර් පරිභ්‍රමණය වෙමින් පවතිනවා කියලා. අංශුව වටා උපාංශූර් පරිභ්‍රමණය වෙමින් පවතිනවා. මේ කියන්නේ මොකද්ද? න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන කරකවෙමින් පවතිනවා. බටහිර විද්‍යාවේ හොයාගත්ත સિદ્ધාන්තයක්. හැබැයි මෛත්‍රී උපනිෂද් වල තමයි කියලා තියෙන්නේ. ඒකේ කියනවා මෙත් සිතක් ඇති වුනහම මේ උපාංශූර් ඉලෙක්ට්‍රෝන වෙනස් වෙනවා කියලා. මෛත්‍රී උපනිෂද් වල තියෙනවා. හොඳට තේරුම් ගන්න. හොඳට තේරුම් ගන්න මේක. බලන්න හිත පාවිච්චියට ගැනීමේ කලාව කොච්චර දුරද කියලා පෙරදිග සාහිත්‍යයේ පෙරදිග ඉතිහාසයේ. ඔයිට අමතරව ඔබ චීනයට ගියොතින් කුන්ෆු කියන සටන් කලාවේ තියෙනවා මේ එනර්ජි එක, චිත්ත ශක්තිය කියන එක එනර්ජයිස් කරන හැටි. කුන්ෆු කියන සටන් කලාවට අනුව පුද්ගලයෙක් ඉහළට ඔසවනවා ඇඟ. ඔබ දැකලා ඇති කුන්ෆු සටන් කලාවේ නිරත වෙන කට්ටිය සමහරට අඩි 100ක් 200ක් උඩින් යනවා මේ වහලෙට එක ඇඟිල්ල තියලා තව ඇඟිල්ලට එක ඇඟිල්ලක් තියලා. රෙන්සි කියන්නේ ඒක. ඒ ක්‍රමය ඉගෙන ගත්තාම මේ පුද්ගලයාට හැකියාව ලැබෙනවා හිතේ ශක්තිය අරගෙන අවශ්‍ය නම් මෙන්න මෙහෙම කළා පහන් දැල්ලක් උනත් නිවලා දාන්න. පෙරදිග ක්‍රමේ වගේ පැරණි. පෙරදිග ක්‍රමේ ඔයිටත් වඩා පැරණි. රාවණා රජුරුව දක්වා. ප්ලේටෝ කියන දාර්ශනිකයා ඉන්දියාවට ආවා. ඉන්දියාවට ඇවිල්ලා ඉන්නකොට එයා අපූර්ව තොරතුරක් දැනගත්තා. මොකද්ද? අංශකයට සමකයට අංශක 10ක් උතුරෙන් තිබිච්ච දිවයිනක් තිබුණා. ඒ දිවයින ඇට්ලන්ටික්ස් කියලා නම් කරා. ඇට්ලන්ටික්ස් කියලා ප්ලේටෝ නම් කරා. හීබ්‍රු ලේඛනයක් තියෙනවා ප්ලේටෝ ලියපෝ. ඒ ලේඛනයේ තියෙනවා ඉන්දියාවට දකුණින් සමකයට අංශක 10ක් උතුරෙන් ඇට්ලන්ටික්ස් කියලා දූපතක් තිබුණා. ඒ දූපතේ මිනිස්සු ගුවන් යානා වලින් යනවා. ඒ ගුවන් යානාවල 450කට මිනිස්සු යන්න පුළුවන්. ඒ ගුවන් යානා පදවන්නේ කාන්තාවෝ, තරුණියෝ, තරුණයෝ. ඒ ගුවන් යානා මේ රටේ මිනිස්සු පාවිච්චියට ගන්න සූර්යාලෝකය. සූර්යාලෝකයෙන් ශක්තියක් උපදවලා ඒ ශක්තියෙන් මුළු රටම ආලෝකමත් කරලා තියෙනවා කියලා. ඇට්ලන්ටික්ස්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආටානාටිය සූත්‍රයේ තියෙනවා. ආටානාටිය ඇට්ලන්ටික්ස්. ඒ ආටානාටිය සූත්‍රයේ තියෙනවා කුමාරි වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං. කුමාර වාහනං කତ୍වා අනුයන්ති දිසෝ දිසං. ප්ලේටෝත් ලියලා තියෙනවා. ඔන්නෝක බුදුහාමුදුරුවෝ ආටානාටිය සූත්‍රයේත් කියන උතුරු කුරු දිවයින. කුරු කියලා කියන්නේ සමකය උතුරෙන් තිබිච්ච දිවයින. ඒ දිවයිනේ හිටපු මිනිස්සු මෙන්න මෙහෙම જાතියක් කියලා ඔන්න බලන්නකෝ ඒ කට්ටිය හිත පාවිච්චියට ගත්ත හැටි. ඒ දිවයින මොකක්ද කියලා ඔබ හොයලා බලන්න. උපාධිධාරීන් හැටියට. දැන් මේ මං කියාගෙන ආවේ පෙරදිග කොච්චර දවන්ත විදිහට හිත පාවිච්චියට ගත්තද කියලා. ඒ වගේම ඔබට මම තව පොඩි කාරණයක් කියා දෙනවා. මේ ටික ඔක්කොම මම කියා දුන්න දේවල් ටික ඔක්කොම ඔබට හිත වෙනස් කරලා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේක වාක්‍ය කීපයකින් කිව්වා. මොකද්ද කියපු වාක්‍ය කීපය? මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙත්තා මනෝමයා. බලන්නකො බුදුහාමුදුරුවෝ කියපු එක චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි චේතීත්වා කම්මං කරොත්. බුදුහාමුදුරුවෝ ඒ ටික බොහොම සරල විදිහට වාක්‍ය කීපයකට දාලා දැම්මා. හැබැයි අද අපි ඕක හිතන්නේ නැහැ. දැන් ඔන්න ඔබට අවස්ථාව තියෙනවා හිතන්න. මොකද්ද මගේ ප්‍රශ්නේ? අවසාන විනාඩි 15 මම ඔබට කියා දෙන ප්‍රශ්නය. දැන් මේ මොහොතේ මේ ගෞරවනීය තරුණ පරම්පරාව විශ්වවිද්‍යාල උපාධිය ප්‍රතිෂ්ඨාපනය කරගත්තා වූ ඔබ දැන් ඔබේ හිතෙන් අහන්න මාමිය යා යුත්තේ කොහොම කෙනෙක් හැටියටද? ඔබේ හදේ සාක්ෂියෙන් අහන්න. මාමිය යා යුත්තේ කොහොම කෙනෙක් හැටියටද? තීරණය කරන්න. සමෘද්ධිලාභියෙක් ලෙසද? ඔබ හිතුවතින්
මට නම් මොකුත් හරියන්නේ නැහැ සමුදිය විතරයි හරියන්නේ. අන්න ක්‍රියාව වෙනස් වෙනවා, ආකල්ප වෙනස් වෙනවා, පුරුදු වෙනස් වෙනවා. ඔබ සමුදිලාභියෙක් වෙනවා. ඔබ හිතුවතින් මම මේ රටේ අනාගතය වෙනස් කරන දැවැන්ත අභිමානවත් නායකයෙක් වෙනවා. අන්න ඔබේ දෛවය වෙනස් වෙනවා. මේ ශාලාවේ ඉඳගෙන මේ ලංකාවේ ඉන්න දැවැන්තම බුද්ධිමත් පිරිස ඉස්සරහා ඉඳගෙන ඔබේ හදවතින් ප්‍රතිඥාවක් දෙන්න. මාමිය යන්නේ කොහොම කෙනෙක් හැටියටද? මිල්ටන් S2 අන්ධයි. හැබැයි ඔහු ලෝක ඉතිහාසයේ ලස්සනම සෝභා සෞන්දර්යය නිරූපණය කරන කවි ලිව්වා. ඒ ඔහුගේ දෛවය වෙනස් කරා, ඔහු හිතන ආකාරය වෙනස් කළා. බීතෝවන් බිහිරි. හැබැයි ඔහුගේ දැවැන්තම සංගීත සන්දවනි සියල්ලම නිර්මාණය කරේ කන් දෙක ඇහෙන්නේ නැති වුණාට පස්සේ ඔහු තීරණයක් ගත්තා, මගේ දෛවය වෙනස් කරනවා, මම බීරෙක් හැටියට මැරෙන්නේ නැහැ කියලා තීරණයක් ගත්තා. හෙලන් කෙලර් අවුරුදු 2ේදී ඇස් අන්ධ වුණා, කම් බිහිරි වුණා, කතා කරන්න බැරි වුණා. තීරණයක් ගත්තා, මම මගේ දෛවය වෙනස් කරනවා. ආචාර්ය උපාධි 3ක් ලබාගත් ලෝකයට මෙහෙවරක් කරපු කාන්තාවක් වුණා. විල්මා රුඩොල්ෆ් පෝලියෝ හැදිලා, නියුමෝනියාව හැදිලා ආබාධිතෙක් වුණා. අවුරුදු 11 දී ඇවිදින තීරණේ පටන් ගත්තේ. අවුරුදු 5 දී තීරණයක් ගත්තා, මම ලෝකයේ වේගවත්ම කාන්තාව වෙනවා කියලා. 1960 ඔලිම්පික් තරඟාවලියේදී ලෝකයේ වේගවත්ම කාන්තාවට ලැබෙන රත්තරන් පදක්කම ගත්තා. මීටර් 100, 200, 400 රත්තරන් පදක්කම් 3ක් ගත්තා. අවුරුදු 11 දී ඇවිදින්න පටන් ගත්තේ, පොලියෝ හැදිලා තිබිලා. තමන්ගේ දෛවය වෙනස් කරන්නේ තමන්. ඒක වෙනස් කරන්න මේ ලෝකයේ වෙන කිසිම කෙනෙකුට බෑ. ඒක වෙනස් කරන්න ඕනේ ඔබ. අද මේ මොහොතේ පටන් ගන්න ඕනේ. මේ මොහොතේ පටන් ගන්න ඕනේ. ඒකට ඔබට හම්බෙලා තියෙනවා දායාද 4ක්. ඔබේ අම්මා, ඔබේ තාත්තා ඔබ මේ ලෝකෙට එනකොට දුන්නා. පළවෙනි එක මොකද්ද? චිත්ත ශක්තිය. මයින්ඩ් පවර් කියලා කියනවා. ඒ චිත්ත ශක්තිය ඔබට තියෙනවා. තියෙනවද නැද්ද? ඔය හිත මේ විදුලිය වගේ. මේ විදුලියෙන් ලයිට් පත්තු කරන්න කිව්වොත් ලයිට් පත්තු කරලා දෙනවා. හුළඟ සීතල කරන්න කිව්වොත් හුළඟ සීතල කරනවා. වතුර උණු කරන්න කිව්වොත් වතුර උණු කරනවා. උණු කරන්න කියපු වතුර රත් කරන්න කිව්වොත් රත් කරනවා විදුලිය. හැබැයි ওই විදුලිය ඔබ දැකලා නැහැ. යන්නේන සද්දය අහලා නැහැ. විදුලිය. ඔබේ හිතත් ඒ වගේ. ඔබේ හිතට පණිවිඩයක් දුන්නොත් අර මුලින්ම ඉගෙන ගත්ත දෛවය වෙනස් කරන කාරණේ වගේ ඒ දේ කරනවා. මම කිව්වොත් දැන් කෑ ගහලා උගුර රිදෙනවා වතුර ටිකක් බොන්න ඕනේ කියලා. මට වතුර ටිකක් පොවනවා මගේ හිත. මගේ හිතට මම කිව්වොත් මේක හරියන්නේ නැහැ. තව විනාඩි 2කින් කතාව ඉවර කරලා යන්න ඕනේ කියලා. මගේ හිත මාව ඒ තත්ත්වයටපත් කරනවා. මගේ හිතට මම කිව්වොත් 2015 දෙසැම්බර් මාසේ 31 වෙනිදා වෙනකම් මධ්‍යම රාත්‍රී 12 වෙනකම් හෙන උරාගේ මහදසාව, කෙහෙතගේ අන්තර්දසාව කියලා මගේ හිතට හෙන උරා ලැබලා දෙනවා. කෙහෙත ලැබලා දෙනවා. බලන්න දෛවය වෙනස් කරන හැටි මිනිස්සු. ওই දෙහියෝ ඊට පැත්තේ පුංචි ළමෙක් ඉපදුනා. ඒ ළමයා පුංචි දවස්වල අඟහරු වගේ අපල. ඉතින් අම්මා යන්ත්‍ර දානවා, නවග්‍රහ පූජා කරනවා, නොයෙකුත් ಜಾති කරනවා. මේ පුතාට ඉස්කෝලේදී ඉගෙනුවා විද්‍යාව. විද්‍යාවේදී අඟහරු ග්‍රහය ගැන ඉගෙනුවා. අඟහරු ග්‍රහය ඉගෙනුවාම ගෙදර ඇවිල්ලා රේ අඟහරු ග්‍රහය දිහා බලන් ඉඳලා කල්පනා කරා කොහොමද අප්පයි ඈත ඉන්න තාරකාව මට අපල කරන්නේ. මේ හඳුන් කුරු එලියක් විතර එක පොඩි එකා හිතන්න පටන් ගත්තා. හිතලා කොළඹ විශ්වවිද්‍යාලයට ආවා, උපාධියක් ලබා ගත්තා, නාසා ආයතනයට ගියා, විද්‍යාඥයෙක් වුණා. එයා හැමදාම හිතුවා යන්න ඕනේ අඟහරු ග්‍රහය බලන්න. යන්න ඕනේ අඟහරු ග්‍රහය බලන්න. හිතලා මොකක් වුණාද? ඔහු 1997 දී තමන් නිෂ්පාදනය කරපු පාත්ෆයින්ඩර් කියන යානයේ කැමරාව හයි කළා අඟහරු ග්‍රහයට උඩින් ගිහිල්ලා අඟහරු ග්‍රහයේ පින්තූර ගත්තා. ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ මහත්තයා හදපු කැමරාව අඟහරු ලෝකෙට ගිහිල්ලා බැස්සා. බැහැලා අවුරුදු 3ක් යනකම් අඟහරු ලෝකේ වටේ කැරකි පින්තූර ගන්නවා. බලන්න දෛවය වෙනස් කරන හැටි. හිතන හැටි වෙනස් කරන්න. ඔබේ හිත මේ ලෝකයේ තියෙන දැවැන්තම ශක්තිය වෙනස් කරන්න. දෙවෙනි එක මොළය, බ්‍රේන් පවර් කියලා කියනවා. ඔබට මොළය කියලා එකක් තියෙනවා. මම කියන්නේ ඔකට නෙක්ටොප් කම්පියුටර් කියලා. නෙක්ටොප් කම්පියුටර්. ඔය ඩෙස්ක්ටොප් කම්පියුටර් එක තියෙනවනේ. ඕක හරි වටිනවා. ගෙදරවල වල තියාගෙන වෛරස් ගාඩ් දාගෙන, සාරි වලින් වහගෙන, පාස්වර්ඩ් දාගෙන මොකද කරන්නේ? ගෙදර පොල් ගන්නවා. නෑ, ගේම් ගහනවා, Facebook යනවා. ගෙදර කම්පියුටර් තියෙන එකටනේ. ගෙදර කම්පියුටරේ තියෙන ඒකට. වෙන මොනව කරන්නද ගෙදර කම්පියුටරයක් තියලා. ලංකාවේ කට්ටිය එහෙමයි. ඩෙස්ක්ටොප් කම්පියුටර් එක, ලැප්ටොප් කම්පියුටර් එක උකුල උඩ තියාගෙන යන්නේ. හරි වටින විදිහට පරිස්සම් කරනවා. පාම් টොප් එක දැන් බස් එකේ එහෙම යනකොට මට හිතෙනවා මේ ලංකාවේ කට්ටියට පිස්සු හැදීගෙන එනවද කොහෙද කියලා. ඇයි? අර පාම් টොප් එක තියන්නේ මෙහෙම කරනවා. මේ ලෝකෙ මිනිස්සු ඉන්නවද කියලා ගණන් ගන්නවත් නැහැ. පාම් টොප් එකෙන් වැඩ ඒ තරම් කාර්යක්ෂමයි ලංකාවේ කට්ටිය. හොඳ ඵලදායි කට්ටිය. හැබැයි නෙක්ටොප් එක
ඒ කොහේ පුස් කනවා. ඕකෙන් වැඩක් ගන්න. ඕකේ තියෙනවා දැනට කියනවා ට්‍රිලියන 1000ක් ස්නායු සෛල තියෙනවා කියලා. ඔය ට්‍රිලියන 1000 වටේට ස්නායු තන්තු පෘථිවි ගෝලයේ වටේ රවුන්ඩ් 64ක් ඔතන්න තරමට තන්තු තියෙනවා කියලා විශ්වාස කරනවා. ඔය මොළය සැලසුම් කරන්න ඕකෙන් වැඩ ගන්න ඉගෙන ගන්න. ඊළඟ එක හදවත. හදවත කියන්නේ මොකද? හાર્ට් පවර් ජෙනරේටර් එකක්. ওই ජෙනරේටර් එකේ තමයි චිත්ත ශක්තිය කියන එක හැංගිලා ඉන්නේ. ඒක ඔබට අවශ්‍ය නම් වැඩි කරන්න පුළුවන්. ඔබට අවශ්‍ය නැත්නම් අඩු කරන්න පුළුවන්. ඕක ඕනනම් හොඳ විදිහට යොමු කරන්න පුළුවන්. ඕනනම් වැරදි විදිහට යොමු කරන්න පුළුවන්. චිත්ත ශක්තිය කියන එක හදවතේ තියෙන්නේ. ඕක හරියට අර මම රෙන්සි කියලා උගන්වන ක්‍රමවේදයට අනුව ඕක හරියට වැඩි කරවොත් එහෙම අපූර්ව දේවල් කරන්න පුළුවන්. ওই ක්‍රමයේ පාවිච්චියට අරගෙන වේලුපිල්ලේ ප්‍රභාකරන් කියන මහත්තයා මොකද කරේ? මරාගෙන මැරෙන බෝම්බ කරුව හැදුවා. ওই ක්‍රමයේ පාවිච්චියට අරගෙන මොකද්ද ගත්තේ? හිතයි හදවතයි මොළයයි රීප්‍රෝග්‍රෑම් කරා. ඒ තරුණ තරුණියෝ දන්නේ නැද්ද මැරෙනවා කියලා බෝම්බේ පුපුරව ගත්තාම? දන්නවා. දැනගත්තට ඒක කරනවා. ඒක කරේ කොහොමද? හදවතේ උපදින ශක්තිය මොළේ සැලැස්මක් බවට පත් කළා. ඒකට යොමු කළා. ඒක හරි අපූර්ව ක්‍රමවේදයක්. හදවතේ ශක්තිය හරි ප්‍රබලයි. ඔබට තියෙනවා කාලය. හතරවෙනි එක ටයිම් පවර් කියලා කියනවා. මේ කාලය පාවිච්චි කරගන්න. ඔබ උපදිනකොට ඔබට දවස් 27365ක් හම්බ වෙනවා. ওই 27365 පාවිච්චියට ගන්න ක්‍රමය අනුව තමයි ඔබ ශ්‍රේෂ්ඨයෙක් වෙන්නේ හෝ දීනෙක් බවට පත් වෙන්නේ. මෙතන ඉන්න මේ ආචාර්ය මහාචාර්ය මහත්මීන් මොකද්ද කළේ? ඒ කාලය තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රට වෙනුවෙන් උගතුන් බුද්ධිමතුන් බවට පත් වෙන්න වැය කළා. ඒක නිසා එතුමන්ලා මේ වේදිකාවේ ඉන්නවා. ඔබ යම්කිසි ප්‍රමාණයකට ඒ ශක්තිය වැය කළා. ඒක නිසා ඔබ අද මේ ශාලාවට ඇවිල්ලා උපාධියක් ලබා ගන්නවා. ඒ වගේම මේ ලංකාවේ ඉන්න තවත් කට්ටියක් ওই ශක්තිය කාලය පාවිච්චි කරලා තියෙන සමෘද්ධිය ලබා ගන්න. ඒ කට්ටිය සමෘද්ධිය ලබා ගන්නවා. සමෘද්ධිය ලබාගෙන ජීවිතේ වෙනස් කරනවා. දැන් ඔන්න ඔබට කියා දුන්න මොකද්ද කියා දුන්නේ? ඔය අර කියපු ක්‍රමයට ජීවිතේ වෙනස් කරන්න මා මේ ආයුත්තේ කොහොම කෙනෙක් හැටියටද තීරණය කරන්න? මයින්ඩ් පවර්, බ්‍රේන් පවර්, හાર્ට් පවර්, ටයිම් පවර්. හතර මහා නිදානිය කියා දුන්නා. දැන් අන්තිම විනාඩි දෙකේ මම ගන්නවා ඔබට ඕක සැලසුම් කරන හැටි කියා දෙන්න. මොකද්ද? හිතන හැටි වෙනස් කරන්න. හිතන හැටි වෙනස් කරන්නේ කොහොමද? භාෂාවේ වචන කෝෂය වෙනස් කරලා. මහගමසේකර කිව්වා. මොකද්ද කිව්වේ? ඔබට දෙවි කෙනෙක් වීමට අවශ්‍ය නම් ඔය කවිය මම ඕකේ ලියලා තියෙනවා. පහසුම මග දෙවි කෙනෙකු වීමට දෙවි කෙනෙක්මයි සිතාගැන්මය. පහසුම මග බුදු කෙනෙකු වීමට බුදු කෙනෙක්මයි සිතාගැන්මය. සිතා එලෙසට දිවි ගෙවීමය. ඔබට දෙවි කෙනෙක් වෙන්න ඕන නම් මා මිය යා යුත්තේ දෙවි කෙනෙක් හැටියට කියලා හිතනවා නම් විශ්වාස කරනවා නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? හිතන්න මම දෙවි කෙනෙක් කියලා. කියලා දෙවි කෙනෙක් කියලා හිතුවට බෑ. දෙවි කෙනෙක් හැටියට ජීවත් වෙන්න ඕනේ. අන්න ඔබ දෙවි කෙනෙක් වේවි. බුදු කෙනෙක් වීමට පහසුම මඟ මොකද්ද? හිතන්න මා මේ ආයුත්තේ මෙහෙම කෙනෙක් හැටියට. එතකොට ඒ විදිහට ජීවත් වෙන්න. එතකොට ඔබට බුදු කෙනෙක් බවට පත් වෙන්නත් පුළුවන් වේවි. ඔබේ අම්මාට ගෞරවයක් වෙන්න ඕනේ. මම මගේ අම්මට ගෞරවයක් වෙන්න ඕනේ. මම මගේ ඇඟේ ගමන් කරන්නේ මගේ අම්මගේ ඇඟේ ගමන් කරපු ලේ. මම මගේ අම්මගේ ගමන් කරපු හැම ලේ බිඳුවක්ම කිරි කරලා පෙව්වා. මගේ ඇඟෙන් ගලාගෙන යන්නේ මගේ තාත්තගේ ඇඟේ තිබිච්ච ශක්තිය. මගේ තාත්තා රුපියල් මිලියන ගණනක් මං වෙනුවෙන් වියදම් කළා අදහඩිය කඳුළු හෙලහෙලා. මම ඒ දෙන්නට ගෞරවයක් වෙන්න ඕනේ. ගෞරවයක් වෙලා මිය යන්න ඕනේ. හිතන හැටි වෙනස් කරන්න ඔබට ඒ විදිහට ඔබේ ජීවිතේ වෙනස් වේවි. ඔය වෙනුවෙන් පළවෙනි එක තමයි සිතිවිලි වෙනස් කරන්න. දෙවෙනි එක තමයි ආකල්ප. ඔය සිතිවිලි වෙනස් කරගෙන ගියාම ඔබේ හිත සම්මත කරගන්නවා මම මෙහෙම කෙනෙක්, මම මෙහෙම කෙනෙක්, අපි මෙහෙම කට්ටිය, අපි මෙහෙම කට්ටිය කියලා. අපේ ලංකාව විනාශ කරලා තියෙන ආකල්ප. ආකල්ප. අපිට දාලා තියෙනවා හිඟන ආකල්ප ටිකක්. 1950 වෙනකොට ආසියාවේ තිබිච්ච දෙවෙනි සංවර්ධිත රට. ජපානයේ එක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 90යි, ලංකාව 89යි. දෙවෙනි අපිට පස්සෙන් තමයි චීනය, අපිට පස්සෙන් තමයි කොරියාව, අපිට පස්සෙන් තමයි ඉන්දියාව, අපිට පස්සෙන් තමයි සිංගප්පූරුව, අපිට පස්සෙන් තමයි මැලේසියාව, අපිට පස්සෙන් තමයි ඉන්දුනීසියාව, වියට්නාමය, ලාओස් ඔය ඔක්කොම රටවල් ටික හිටියේ. අපි ඔහේ අපිට හරියන්නේ නෑනේ. සමෘද්ධිය විතරයි හරියන්නේ කීකේ හිටියා. අර රටවල් ඔක්කොම පහු කරගෙන ගිහිල්ලා අපි තාමත් සමෘද්ධිය කනවා. අපි ආකල්ප වලින් හරි නිවටයි.
වෙනස් කරන්න ආකල්ප අපි අපේ ජීවිතේ දිනනවා. ඊළඟ එක පුරුදු. ඔය ආකල්ප ටික වෙනස් කරලා විතරක් බෑ. අර කවිය විදිහට පුරුදු වෙනස් කරන්න. ඔබ අද දවසේ ඔබේ ජීවිතයට එකතු කරන්න සාර්ථකත්ව පුරුදු. එක සාර්ථකත්ව පුරුද්දක් මගෙන් දැන් ඇවිල්ලා ඉන්න කොටත් ඇහුවා මම පොත් 28ක් ලිව්වේ කොහොමද කියලා. කොහොමද ලිව්වේ? මගේ සාර්ථකත්ව එක පුරුද්දක් තියෙනවා. කීයටද නැගිටින්නේ? උදේ 3:00ට. උදේ 3:00ට නැගිටින්නේ පුරුද්දක් මගේ එක. මොකද කරන්න පුරුද්ද ඊළඟට? දැන් උන සම්පත් එක්කත් මම කතා කරේ හිටියා. මොකද කරේ නැගිටලා හොඳට බ්‍රීතිං එක්සර්සයිස් කරනවා. ඊට පස්සේ හොඳට වතුර ලීටර එකක් බොනවා. බීලා ඉවරලා මොකද කරන්නේ? ලියනවා. ඔහෙ ලියනවා. දැන් මේ ලිවීමේ පුරුද්ද විසින් උදේ 3:00ට නැගිටීමේ සහ ලිවීමේ පුරුද්ද විසින් මට මොනවද ලැබලා දීලා තියෙන්නේ? පොත් 28ක් ලැබලා දීලා තියෙනවා. එක සාර්ථකත්ව පුරුද්දක් ඇති කරගන්න ඔබ ජීවිතේ දිනනවා. තමන්ගේ අරමුණක් ඇති කරගන්න ආද? මම මගේ 50 වෙනි උපන්දිනේ වෙනකොට මෙන්න මෙහෙම කෙනෙක් වෙනවා. ඒ වෙනුවෙන් එක පුරුද්දක් ඇති කරගන්න ඔබේ ජීවිතේ දිනනවා. මම ඊට වඩා කාලය ගන්න මගේ වෙලාව ඉක්මලා ගිහින් තියෙන නිසා ඔබ ඔබේ ජීවිතේ වෙනස් කරන්න. ඔබේ ජීවිතේ වෙනස් කරපුවාම ඔබ හිතන පතන සියලු දේ ලබා ගන්න පුළුවන්. අද දවසේ මේ ශාලාවෙන් එළියට යනකොට ඔබේ හදවතින් අහා යන්න මාමිය යායුත්තේ කවුරුන් හැටියටද? මාමිය යායුත්තේ කවුරුන් හැටියටද? මාමිය යායුත්තේ කවුරුන් හැටියටද? මං ඒ වෙනුවෙන් කවුද වෙන්නේ? මගේ ජීවිතේ වෙනස් කරන්නේ කොහොමද? මගේ 50 වෙනි උපන්දිනේ වෙනකොට මම කොහොමද ඉන්නේ? 60 වෙනි උපන්දිනේ වෙනකොට මම කොහොමද ඉන්නේ? ඔබ වාසනාවන්තයි. ඔබ භාග්‍යවන්තයි. ඔබ පරිපූර්ණයි. ඔබ ඉසුරුමත්. ඒ ශක්තිය පාවිච්චිට ගන්න. පාවිච්චිට අරගෙන දෛවය වෙනස් කරන්න. ඔබට ලැබෙන්නේ ඔබ සිතින් මවාගත් ජීවිතයයි. සිතින් මවාගත් ලෝකයයි. සිතින් මවාගත් තත්වයයි. එහෙමනම් ඔබ සියලු දෙනාගේ ජීවිත ආලෝකමත් වේවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.